ආයුබෝවන් දරුවනි මම සුරංගස ගණිතය 7 ශ්‍රේණියේ ගණිතය පෙළ පොතේ අපි කලින් වීඩියෝ එකකින් සාකච්ඡා කෙරුවා සාධක හා ගුණාකාර පළවෙනි කොටස. අද මම මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ හතරවෙනි පාඩමේ තව කොටසක් තියෙනවා සාධක හා ගුණාකාර දෙවෙනි කොටස. හොඳයි අපි බලමු මොනවාද මේ සාධක කියන්නේ කියලා. දැන් මේ පාඩමට මම කරු මේකේ පළවෙනි කොටස සඳහා කරපු වීඩියෝ එකේදී මම මේ සාධක ගැන කතා කෙරුවා. මම ගත්ත උදාහරණෙම මම නැවත අරගන්නම්. දැන් 6 කියන සංඛ්‍යාව ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා 6 1න් බෙදෙනවා හරියටම. 6 2න් හරියටම බෙදෙනවා. 6 3න් හරියටම බෙදෙනවා. 6 හරියටම 6න් බෙදෙනවා. ඒතර 6 බෙදෙන්නේ මෙන්න මේ සංඛ්‍යාව වලින් විතරයි හරියටම. එහෙනම් අපිට ලියන්න පුළුවන් 6යි සාධක 6යි සාධක වෙන්නේ 1,2,3,6. හොඳයි. දැන් මෙතන මෙහෙම දෙයක් තියෙනවා වැදගත් කරුණක් තියෙනවා ඉගෙන ගන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් 6 1න් බෙදුවාම 6යි. ඒ කියන්නේ 6 සමානයි එක්වරක් 6ට. ඊළඟට 6 2න් බෙදුවොත් ලැබෙන උත්තරේ 3. එහෙනම් 6 2න් බෙදුවාම 3 නම් දෙවරක් 3 6යි. එහෙනම් 6 ලියන්න පුළුවන් අපිට දෙවරක් 3 කියලා. ඒ වගේම 6 3න් බෙදුවාම පිළිතුර 2යි. 6 3න් බෙදුවාම පිළිතුර 2යි. එහෙනම් 6 ලියන්න පුළුවන් 3 වරක් 2 කියලාත්. දෙවරක් 3 වගේම තමයි 3 වරක් 2 මේ දෙක මාරු වෙලා විතරයි තියෙන්නේ මේ සංඛ්‍යා දෙක. හොඳයි ඊළඟට 6 ලියන්න පුළුවන් අපිට දැන් 6 6න් බෙදුවාම 1යි. එහෙනම් 6 ලියන්න පුළුවන් 6 වරක් 1 කියලා. එහෙමනම් දැන් මෙතනින් වැදගත් කරුණක් අපිට ඉගෙන ගන්න තියෙනවා. දැන් 6 අපිට ලියන්න පුළුවන් වුණා ගුණිතයක් විදියට එක් පරක් 6 කියලා. පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් විදියට. ඒ විදිහට සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතය ලෙස ලියන්න පුළුවන් නම් ඒ ගුණිතයේ එක් සංඛ්‍යාව අපි අර කතා කරපු සංඛ්‍යාවේ සාධකයක් වෙනවා. උදාහරණයක් විදිහට දැන් 6 කියන්නේ එක් වරක් 6 නිසා එකත් සාධකයක් 6 6ත් සාධකයක් 6. මෙතනින් ලැබෙන්නේ ඒකම තමයි. එක් වරක් 6 කිව්වත් 6 වරක් 1 කිව්වත් එකම සාධක තමයි ලැබෙන්නේ. දැන් 6 කියන්නේ 6 වරක් 1 නිසා 6ත් සාධකයක් එකත් සාධකයක් 6 කියන සංඛ්‍යාවේ. ඒ වගේම 6 කියන්නේ දෙවරක් 3 කියලා ලියන්න පුළුවන් වුණ නිසා අපිට කියන්න පුළුවන් දෙක සාධකයක් වෙනවා 6. ඒ වගේම තුනත් සාධකයක් වෙනවා 6. මෙතනින් ලැබෙන්නේ ඒකම තමයි. මම වෙන සංඛ්‍යාවකට පැහැදිලි කෙරුවොත් 15 අපිට ලියන්න පුළුවන් 3 වරක් 5 කියලා. 15 3 වරක් 5 කියලා ලියන්න පුළුවන් නිසා 3 සහ 5 15 සාධක දෙකක් වෙනවා. වෙන සංඛ්‍යාවක් ලිව්වොත් ඒ වගේ ඔයගලන්ට පේනවා නම් කිසියම් තැනක මෙහෙම තියෙනවා කියලා 21 කියන්නේ 3 වරක් 7 කියලා ඔයගලන්ට පේනවා නම් මේකෙන් ඔයගලන්ට කියන්න පුළුවන් 3 සහ 7 21 සාධක දෙකක් වෙන බව. හොඳයි. ඊළඟට අපි බලමු සංඛ්‍යාවක සාධක සොයන්නේ කොහොමද කියලා. සංඛ්‍යාවක් දුන්නාම එම සංඛ්‍යාවේ සාධක සොයාගන්නේ කොහොමද කියලා. හොඳයි දැන් සංඛ්‍යාවක සාධක අපි සොයන ක්‍රම දෙකක් අපි කතා කරනවා. සාධක සෙවීමේ ක්‍රම දෙකක්. එකක් තමයි බෙදීමේ ක්‍රමයෙන් සාධක සෙවීම. අනික එක තමයි ප්‍රථමක සාධක ඇසුරෙන් සාධක සෙවීම. එහෙමනම් සාධක සෙවීමේ ක්‍රම දෙකක් අපි කතා කරනවා. පළවෙනි ක්‍රමය තමයි බෙදීමේ ක්‍රමය. ඊළඟ එක තමයි ප්‍රථමක සාධක ඇසුරෙන් සාධක සෙවීමේ ක්‍රමය. හොඳයි අපි බලමු උදාහරණයක්. පහත දැක්වෙන සංඛ්‍යාවල සාධක බෙදීමේ ක්‍රමයෙන් සොයන්න. මුලින්ම දෙන සංඛ්‍යාව තමයි 48. හොඳයි දැන් අපිට කියන්නේ එහෙනම් බෙදීමේ ක්‍රමයෙන් මේ 48 කියන සංඛ්‍යාවේ සාධක සොයන්න කියලා. මෙහෙමයි අපි කරන්නේ. මේක තමයි ක්‍රමය. මොකද්ද? අපි මේ 48 ප්‍රථමක මෙම 48 පූර්ණ සංඛ්‍යා වලින් බෙදනවා. 48 එකෙන් බෙදෙනවා. එතකොට 48යි. 48 එකෙන් බෙදුවාම 48යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් 48 සමානයි කියලා එක් වරක් 48ට. ඒ වගේම 48 දෙකෙන් බෙදෙනවා. දෙකෙන් හරියටම බෙදෙනවා. එතකොට 24යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් 48 සමානයි කියලා දෙවරක් 24ට. ඒ වගේම 48 තුනෙන් හරියටම බෙදෙනවා. 48 3න් බෙදුවාම 16යි. එහෙනම් අපිට ලියන්න පුළුවන්
48 සමානයි කියලා 3 වරක් 16ට. ඊළඟට 48 4ෙනුත් බෙදෙනවා. 4ෙන් බෙදුවාම 12යි. අපිට ලියන්න පුළුවන් 48 සමානයි කියලා 4 වරක් 12. 4 වරක් 12. ඊළඟට 48 5ෙන් බෙදෙන්නේ නැහැ. දැන් 4ට පස්සේ හම්බෙන්නේ 5නේ 5ෙන් බෙදෙන්නේ. 48 6ෙන් බෙදෙනවා. 6ෙන් බෙදුවාම 8යි. අපි ලියනවා 48 සමානයි 6 වරක් 8 කියලා. ඊළඟට 48 7ෙන් බෙදෙන්නේ නැහැ. දැන් අපි 6නේ බැලුවේ. ඊළඟට 7ෙන් බෙදෙන්නේ නැහැ. හැබැයි 8ෙන් බෙදෙනවා. 8ෙන් බෙදුවාම 6යි. එහෙමනම් අපිට ලියන්න පුළුවන් 48 සමානයි කියලා 8 වරක් 6ට. දැන් ඔයගලන්ට පේනවා කලින් පියවරේ ලැබුණේ 48 කියන්නේ 6 වරක් 8. එම සංඛ්‍යා දෙකම මාරු වෙලා තමයි මෙතන ලැබිලා තියෙන 8 වරක් 6 කියලා. අන්න ඒ විදියට මෙන්න මේ ගුණිතයේ සංඛ්‍යා දෙක මාරු වෙලා ලැබෙනකොට අපි මේ බෙදෙන එක නවත්තනවා. එහෙනම් මීටත් අපි කල්පනා කරන්නේ දැන් අපි කප් බලන්නේ නැහැ. 48 9ෙන් බෙදෙනවද? 48 10ෙන් බෙදෙනවද කියලා අපි කල්පනා කරන්න යන්නේ නැහැ. හොඳයි. දැන් අපිට පුළුවන් එහෙමනම් මේ 48 සාධක දැන් ලියන්න. මම මෙතන ලියන්නම්. ඔයගොල්ලෝ මේ අන්තිම පේලිය ලියන්න යන්නේ නැහැ මේ වගේ කොලයක. නමුත් මම පිළිතුර මෙතන ලියන්නම්. හරි. මම ලියනවා මෙහෙම. එහෙනම් 48හි සාධක 48 සාධක වෙන්නේ එහෙමනම් මෙහෙමයි අපි ලබා ගන්නෙ. මෙතනින් ලැබුණනේ ගුණිතයක් එක්වරක් 48 කියලා. ඒක මේ වම් පැත්තේ සංඛ්‍යාව ගමු අපි. එතකොට 1 සාධකය. ඊළඟට ගුණිතයක් ලැබුණානේ. ඒකෙත් මුලින් තියෙන සංඛ්‍යාව ගන්න. එතකොට 2 සාධකයක්. ඊළඟට මේ ගුණිතය 3 සාධකයක්. ඊළඟට අපි මෙතන බෙදුවේ. ඊළඟට 4 සාධකයක්. ඊළඟට 6 සාධකයක්. 6ට පස්සේ මෙතන ලැබෙන 8 සාධකයක්. දැන් ඊළඟට මේ ගුණිතේ මේ පැත්තෙන් උඩට යන් අපි ආපහු. දැන් අපි මෙහෙම ආවා මෙතනට එනකන්. දැන් මේ ගුණිතේ දකුණු පැත්තෙන් උඩට යනවා. දැන් දකුණු පැත්තේ මේ 8 දැන් අපි අන්තිම ලිව්වේ 8. වම් පැත්තේ 8 ලිව්වේ. ඒකෙම දකුණු පැත්තේ පදේ ඇවිල්ලා 6. 6 ලියන්නේ නැහැ. මොකද අපි 6 කලින් ලිව්වා. දැන් උඩට යනවා. ඊළඟට තියෙන 8. 8ත් අපි ලිව්වා. ඊළඟට මෙන්න මෙතන තියෙන 12. 12 ලියන්න ඕනේ. ඊළඟට මෙතන 16. 16 ලියන්න ඕනේ. ඊළඟට 24 ලියන්න ඕනේ. ඊළඟට 48. එහෙනම් මේ විදියට අපිට 48 සියලුම සාධක ලබා ගන්න පුළුවන්. එහෙමනම් මේ සාධක ලබා ගත්තේ අපි බෙදීමේ ක්‍රමය පාවිච්චි කරලා. අපි බෙදීමේ ක්‍රමය සඳහා තවත් උදාහරණයක් බලමු. හොඳයි. දෙවෙනි උදාහරණය වෙන්නේ 36. දැන් මේ 36 සාධක හොයන්න ඕනේ. 36 එකෙන් බෙදෙන ඕනම සංඛ්‍යාවක් එකෙන් බෙදෙනවා. එතකොට 36යි අපි ලියනවා 36 සමානයි කියලා එක්වරක් 36ට. ඊළඟට අපි 36 බෙදනවා දෙකෙන්. ඔයගොල්ලෝ දන්නවා 36 දෙකෙන් හරියටම බෙදෙනවා. එතකොට 18යි. අපිට ලියන්න පුළුවන් එහෙමනම් 36 සමානයි කියලා දෙවරක් 18ට. ඊළඟට 36 හරියටම 3ෙන් බෙදෙනවා. එතකොට 12යි. එහෙමනම් 36 සමානයි 3 වරක් 12ට. එකම පිළිවෙලකට මේක ලියන්න ඕනේ. දැන් මම ගුණිතය ලියද්දි මේක මුලින් ගත්තා, මේ යට දින සංඛ්‍යා දෙවෙනිට ගත්තා. මෙතනත් මේ දෙක මුලින් 18ට පස්සේ ඒ ක්‍රමයටම යන්න ඕනේ. ඊළඟට පල්ලෙන් පල්ලයට යන්න පුළුවන්. නමුත් මේ ඊට අපත යන නිසා මෙතෙන් ලියනවා. ඊළඟට එහෙනම් 36 දැන් අපි 3ෙන් බෙදෙනවද කියලා බැලුවේ කලින්. 4ෙන් බෙදේද 4ෙන් බෙදෙනවා 9යි. අපිට ලියන්න පුළුවන් 36 සමානයි කියලා 4 වරක් 9ට. හොඳයි. ඊළඟට 36 අයි බැලුවොත් 5ෙන් බෙදෙනවද කියලා 36 5ෙන් බෙදෙන්නේ නැහැ. හැබැයි 36 6ෙන් බෙදෙනවා. 36 6ෙන් බෙදුවාම උත්තරේ 6යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් 36 සමානයි කියලා 6 වරක් 6ට. දැන් මෙතනදී දැන් මම මේ 36 තෝරගත්තෙම මේ එක විශේෂත්වයක් තියෙන නිසා. මොකද දැන් ඔයගලන්ට පේනවා මෙතන ලැබුණේ 6 වරක් 6. මේ සංඛ්‍යා දෙකම සමානයි. එහෙමනම් මේ ගුණිතය මෙහෙම අපි ලියාගෙන එනකොට ගුණිතයන් ලියාගෙන එනකොට මේ විදිහට සංඛ්‍යා දෙක සමාන වුණොත් එතනදිත් අපි බෙදෙන එක නවත්තනවා. ඔයගොල්ලෝ මතකයි දැන් කලින් උදාහරණයේදී අපි නැවැත්තුවේ කොයි වෙලාවටද? දැන් 6 වරක් 8 ආවා. ඊළඟට 8 වරක් 6 ආවම නවත්තනවා. මේ පද දෙකම මාරු වෙලා ආපුවාම අපි බෙදෙන එක නවත්තනවා. ඒ වගේම අපි බෙදෙන එක නවත්තනවා සමාන සංඛ්‍යා දෙකක් ගුණිතයට ආපු වෙලාවටත්. සමාන සංඛ්‍යා දෙකක් ගුණිතයට ආපු වෙලාවටත්
බෙදෙන එක නවත්තනවා. දැන් අපිට පුළුවන් සාධක ලියන්න. එම නිසා 36හි සාධක. හොඳයි. දැන් මේ ගුණිතයන් දිහා බලන් යන්න ඕනේ අපි සාධක හොයන්න. එක්වරක් 36න් අපි 1 ගන්නවා. දෙවරක් 18න් අපි 2 ගන්නවා. තුන්වරක් 12න් අපි 3 ගන්නවා. හතරවරක් 9න් 4 ගන්නවා. ඊට හයවරක් 6න් අපි 6 ගන්නවා. දැන් දකුණු පැත්තෙන් ආයි උඩට යනවා. මේ 6 ලිගිලි ඉවරයි. ආයි මෙතනට ගියාම 9 තියෙනවා. ඒක අපි අර ගන්න ඕනේ. ආයි මෙතනට ආව 12 තියෙනවා. 12 අර ගන්න ඕනේ. ඊළඟට 18 ලැබෙනවා. ඊළඟට 36 ලැබෙනවා. එහෙමනම් අපිට මෙන්න මේ ක්‍රමයට 36 මේ බෙදීමේ ක්‍රමයෙන් අපිට 36 සියලුම සාධක ලබා ගන්න පුළුවන්. හොඳයි. ඊළඟට අපිට තවත් විශේෂ සාධක වර්ගයක් ගැන කතා කරන්න තියෙනවා. ඒකට අපි කියනවා ප්‍රථමක සාධක. මම මේ ප්‍රථමක සාධක කියන්නේ මොකක්ද කියන එක උදාහරණයක් මගින් ඔයගලන්ට පැහැදිලි කරනවා. මෙන්න උදාහරණය 48හි ප්‍රථමක සාධක සොයන්න. 48 ප්‍රථමක සාධක සෙවීම අපිට ක්‍රම දෙකකට හිතන්න පුළුවන්. එහෙනම් මෙන්න පළවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමයේදී අපිට පුළුවන් මෙහෙම කරන්න. ඒ කියන්නේ අපි 48 සියලුම සාධක හොයා ගන්නවා. 48හි සියලු සාධක ගැන අපි හිතනවා. 48 සාධක අපි කලින් හොයාගත්ත ඔගන මතකයි 1 2 3 4 6 8 12 16 24 සහ 48. මේ තියෙන 48 සියලුම සාධක. මෙන්න මේ සාධක අතර තියෙන ප්‍රථමක සංඛ්‍යාව වලට තමයි අපි කියන්නේ ප්‍රථමක සාධක කියලා. එහෙනම් මෙතන ලැබෙන ප්‍රථමක සාධක මොනවාද? මේ දෙක ප්‍රථමක සංඛ්‍යාව. 3 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාව. මෙතනින් එහාට වෙන කිසිම ප්‍රථමක සංඛ්‍යාවක් අපිට ලැබෙන්නේ නැහැ. එහෙනම් 48හි ප්‍රථමක සාධක වෙන්නේ 2යි 3යි 2,3. අනික ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද කියලා මම හිතනවා ඔයගොල්ලෝ දන්නවා. දැන් 2 සහ 3 කියන්නේ ප්‍රථමක සංඛ්‍යා. ඇයි ප්‍රථම සංඛ්‍යාව වෙන්නේ? දැන් 2 බෙදෙන්නේ 1නුයි 2නුයි විතරයි. ඒ වගේම 3 බෙදෙන්නේ 1නුයි 3නුයි විතරයි. අන්න ඒ විදිහට සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යාවලට අපි කියනවා ප්‍රථමක සංඛ්‍යා කියලා. හොඳයි. එහෙනම් 48 ප්‍රථම සාධක තමයි දැන් මේ ලබා ගත්තේ. ඊළඟට අපි තව ක්‍රමයක් කතා කරන්න පුළුවන් දෙවෙනි ක්‍රමය. 48 ප්‍රථම සාධක සෙවීමට තව ක්‍රමයක් කතා කරන්න පුළුවන්. 48 විතරක් නෙමෙයි ඕනම සංඛ්‍යාවක. මෙන්න මේකයි ක්‍රමය. 48 අපි බෙදන් යන ප්‍රථමක සංඛ්‍යාව වලින් විතරක්. 48 නම් මුලින්ම බෙදෙනවා 2කින්. 2 තමයි කුඩාම ප්‍රථමක සංඛ්‍යාව. 2කින් බෙදුවාම 24යි. නැවත 2කින් බෙදුවාම 12යි. නැවතත් 2කින් බෙදෙනවා එතකොට 6යි. ආපහු 2කින් බෙදෙනවා 3යි. දැන් 3 බෙදෙන්නේ 2කින් බෙදෙන්නේ නැහැ. 3ෙන් බෙදෙනවා 3 ප්‍රථම සංඛ්‍යාව. එතකොට 1යි. 1 ආවම නවත්තනවා. දැන් ඔයගලන්ට පේනවා මෙන්න මෙතනින් ලැබිච්ච ප්‍රථමක සංඛ්‍යා ටික තමයි ප්‍රථමක සංඛ්‍යාව වෙන්නේ. එතන මේ දෙකම තමයි 4 පාරක් තියෙන්නේ. එතකොට එහෙනම් ප්‍රථමක සාධක ප්‍රථමක 48 ප්‍රථමක සාධක වෙන්නේ මෙතනින් ලැබෙන වෙනස් සංඛ්‍යා 2 සහ 3 විතරයි. හොඳයි. දැන් මම මේ ප්‍රථමක සාධක ගැන කතා කරුවේ අමතර කරුණක් විදියට. දැන් අපි කතා කරමින් හිටියේ සංඛ්‍යාවක සාධක සෙවීමේ ක්‍රම ගැන. එතකොට පළවෙනි ක්‍රමයේ අපි කතා කරුවේ බෙදීමේ ක්‍රමයෙන් සාධක සෙවීම. බෙදීමේ ක්‍රමයෙන් සාධක සෙවීමට මම දැන් උදාහරණ දෙකක් කතා කරුවා. සංඛ්‍යා දෙකක උදාහරණ කතා කරුවා 48 සහ 36. හොඳයි. ඊළඟට මම තව උදාහරණයක් දෙනවා. දෙවෙනි ක්‍රමයෙන් සාධක සොයන්න. ඒ කියන්නේ ප්‍රථමක සාධක ඇසුරෙන් සාධක සෙවීමට. එහෙම මෙන්න ඊළඟ උදාහරණය ප්‍රථමක සාධක ඇසුරෙන් පහත සංඛ්‍යාවල සාධක ලබා ගන්න. මම මුලින්ම දෙන්නේ සංඛ්‍යාව වෙන්නේ 72. මම හිතන්නේ මේ උදාහරණය විතරක් ප්‍රමාණවත් ඔයගලන්ට මේක පැහැදිලි කරන්න. හොඳයි. එහෙනම් 72 අපි සාධක හොයන්න ඕනේ ප්‍රථමක සාධක ඇසුරෙන්. මේක තමයි ක්‍රමය. අපි කරන්නේ මේ 72 ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගෙන යනවා. 72 මුලින්ම බෙදෙනවා 2කින්. එතකොට 36යි. 36 නැවත 2කින් බෙදෙනවා 18යි. 18 නැවත 2කින් බෙදෙනවා 9යි. දැන් 9 2කින් බෙදෙන්නේ 3ෙන් බෙදෙනවා. අපි ප්‍රථම සංඛ්‍යා වලින් විතරයි බෙදන්නේ. එතකොට 3යි. 3 නැවත 3ෙන් බෙදෙනවා එතකොට 1යි.
දැන් අපි මේ බෙදෙන එක නවත්තනවා. හොඳයි. දැන් අපිට දැන් මෙන්න මේ කරුණ මෙහෙම ලියන්න පුළුවන්. දැන් 72 අපි ප්‍රථම සංඛ්‍යාවෙන් බෙදාගෙන ගියා, එක ආවම නැවතුවා. දැන් 72 අපිට ලියන්න පුළුවන් කොහොමද? මේ සංඛ්‍යාවල ගුණිතයක් විදියට 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3. දැන් අපි මේ ලිව්වේ 72 ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස. මේක ගුණ කරලා බලද්දී අපිට 72 ලැබෙනවා. 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 3 24යි 24 ව 3ක් 72යි. ඊළඟට අපි කරන්නේ මෙන්න මේ ගුණිතය විවිධ කොටස් වලට කඩලා වෙනස් වෙනස් ගුණිතයන් ලබා ගන්නවා. ඒ කියන්නේ විවිධ විදියට කොටස් වලට කඩලා වෙනස් වෙනස් ගුණිතයන් ලබා ගන්නවා. මුලින්ම අපිට මෙහෙම කරන්න පුළුවන්. මේ දෙක කියන සංඛ්‍යාව වෙනම අරගන්නවා, ඊතුරු සංඛ්‍යා ටික වෙනම අරගන්නවා. හරි. එතකොට මෙතන ලැබෙන මේ දෙක ඊතුරු සංඛ්‍යා ටික ගුණ කරොත් 2 වරක් 2 4යි, 4 වරක් 3 12යි, 12 වරක් 3 36යි. 2 වරක් 36 කියලා ලැබෙනවා. ඊළඟට අපිට පුළුවන් මේ මෙන්න මේ ගුණිතය මෙහෙම කඩන්නත්. කොහොමද? දෙකේවා දෙකකටයි, ඒ කියන්නේ මෙතන සංඛ්‍යා දෙක මුලින් තියෙන සංඛ්‍යා දෙකම වෙනම ගන්නවා, ඊළඟ සංඛ්‍යා ටික වෙනම ගන්නවා. එතකොට 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 3 ගුණ කිරීම 3 මේ සංඛ්‍යා දෙක එකට ගන්නවා. මෙන්න මේ සංඛ්‍යා ටික එකට අර ගන්නවා. එහෙමනම් මෙතන දෙවරක් 2 4යි, මෙතන දෙවරක් 3 6යි, 6 වරක් 3 18යි විදියට එනවා. ඊළඟට 72 ඊළඟ පියවර අපිට පුළුවන් මේ සංඛ්‍යා 3ම එකට ගන්න, ඊතුරු සංඛ්‍යා දෙක එකට ගන්න. ඒ කියන්නේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 අපි එකට අර ගන්නවා. 3 ගුණ කිරීම 3 අපි එකට අර ගන්නවා. 2 වරක් 2 4 7 2 8යි, 3 වරක් 3 9යි. ඊළඟට 72 සමානයි. මේ මුලින් තියෙන සංඛ්‍යා ටික ඔක්කොම එකට අර ගන්නවා, ඊතුරු සංඛ්‍යා වෙනම අර ගන්නවා. එහෙනම් 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 එකට අර ගන්නවා. 3 කියන ඉතුරු සංඛ්‍යා වෙනම අර ගන්නවා. 2 වරක් 2 4යි, 4 2 8යි, 8 වරක් 3 24යි. 24 ගුණ කිරීම 3 කියලා අපිට ලැබෙනවා. හොඳයි. දැන් මේ ක්‍රමයෙන් අපිට පුළුවන් සාධක කිහිපයක් හොයාගන්න. දැන් අපි මේ සංඛ්‍යා ප්‍රථමක සාධකවල ගුණිතයන් ලෙස ලියුවාට පස්සේ මේ ක්‍රමයට, ඒ කියන්නේ පළවෙනි සංඛ්‍යාව ගන්නවා, ඊටු ටික වෙනම ගන්නවා. තව සංඛ්‍යා දෙකක් ගන්නවා, ඊටු ටික වෙනම ගන්නවා. යනාදී ක්‍රමයට මේක වෙන්කෙරු හදාගත්තට පස්සේ අපිට සාධක කීපයක් හොයාගන්න පුළුවන්. හැබැයි ඔක්කොම සාධක ටික මෙතන ලැබෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මෙතන අපිට ඕන නම් මීට වඩා වෙනස් ගුණිතයක් හදාගන්න පුළුවන්. මෙහෙම කෙරුවොත් අපිට පුළුවන් නම් මේ 2 සහ 3 කියන සංඛ්‍යා දෙක එකට අරගන්න, 2යි 3යි එකට අරගන්නවා. අරගෙන ඊතුරු සංඛ්‍යා වෙනම ගන්නවා. 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3. එතකොට මෙතන ඔයගලන්ට පේනවා 2 වරක් 3 එන්නේ 6. මෙතන 2 වරක් 2 4යි, 4 වරක් 3 12යි. 6 වරක් 12, 6 වරක් 12ත් 72යි. හැබැයි මෙන්න මේ ගුණිතය මෙහෙම ගුණිතයකුත් අපිට ගන්න පුළුවන්. හැබැයි ඒ ගුණිතය මෙතනදී ලැබෙන්නේ නැහැ. මේ ක්‍රමයේදී ලැබෙන්නේ අපි මේ දැන් වෙන් කරගෙන ගිය ක්‍රමය අනුව ලැබෙන්නේ නැහැ. හැබැයි අපිට ඉතුරු ගුණිත ටිකත් හොයාගන්න පුළුවන් නම් මේ වගේ වෙනස් ගුණිත ඔක්කොම ටික හොයාගන්න පුළුවන් නම් සියලු සාධක ලබා ගැනීම හැකියාවක් තියෙනවා. නමුත් ඔයගලන්ට මේ විෂය නිර්දේශයේදී මේ පෙළ පොතේදී ඔයගලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ක්‍රමයට ඔක්කොම සාධක ලබා ගන්න. සාධක කිහිපයක් තමයි ඔයගලන් අහන්නේ. ඊළඟ අභ්‍යාසය බලද්දී ඔයගලන්ට පේනවා සියලු සාධක අහන්නේ නැහැ. සාධක කිහිපයක් විතරක් අහනවා. අපිට මේ ක්‍රමයේදී ඒ අවශ්‍ය සාධක ප්‍රමාණය හොයාගන්න පුළුවන්. මෙතෙන්දී අපිට ලැබුණ සාධක විදියට අවශ්‍ය නම් 2 ලැබුණා, 4 සාධකයක්, 8 සාධකයක්, 24 සාධකයක්, ඒ වගේම 36, 18, 9, 3 කියන ඔක්කොම සාධක වෙනවා. මොකද සංඛ්‍යාවක් මේ වගේ ගුණිතය ලෙස ලියන්න පුළුවන් නම් එම ගුණිතයේ එක් එක් සංඛ්‍යාවෙන් සාධක ලැබෙන බව මීට කලින් අපි කතා කෙරුවා. හොඳයි. එහෙනම් මම මෙතන ලියනවා මෙහෙම 72හි සාධක කීපයක් කියලා මම ලියන්නම්. කීපයක් සියල්ලම නෙමෙයි නිසා මම 72 සාධක කියලා ලිව්වේ නෑ, සාධක කිහිපයක් කියලා මම ලියන්නම්. ඔයගොල්ලෝ දන්නවා
කොහොමත් එක කියන 72 කියන සංඛ්‍යාවට එක අනිවාර්යයෙන්ම සාධකයක් වෙනවාමයි. ඕනෙම සංඛ්‍යාවකට එම සංඛ්‍යාව සහ එක සාධකයක් වෙනවා. එතකොට 72ට අනිවාර්යෙන් එක කියන එක සාධකයක් වෙනවාමයි. ඊළඟට මෙතන තියෙන සාධක පිළිවෙලට ගත්තොත් වැඩි වෙන පිළිවෙලට දෙක තියෙනවා. ඊට අපිට ඕන නම් ගන්න පුළුවන් මෙතන 3 තියෙනවා. ඊළඟට 4 තියෙනවා. ඊළඟට අපිට ගන්න පුළුවන් මෙතන තියෙන සංකලයෙන් 8. ඊට පස්සේ 9. ඊළඟට අපිට ගන්න පුළුවන් 18 24 සහ ඊළඟට අපිට ගන්න පුළුවන් 36. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා දැන් මේ 72 කියන සංඛ්‍යාවට එක සාධක එක කියන සංඛ්‍යාව 72 සාධකයක් වගේම 72ත් 72 සාධකයක්. මොකද කිසියම් සංඛ්‍යාවකට එක සහ එම සංඛ්‍යාව සාධක වෙනවා. එහෙනම් මෙතන අපිට 72 ලියන්නත් පුළුවන්. එහෙමනම් මේ ලැබුණේ අපිට 72 සාධක කීපයක්. හැබැයි මෙතන සියලුම සාධක නැහැ. වෙන උදාහරණයක් විදිහට මෙතන 6 සහ 12 සාධකයක් වෙනවා. හැබැයි මෙතන ඒක නැහැ. හොඳයි. දැන් අපි බලමු 4/5 අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් අපි බලමු. 4/5 අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නය. මේ තියෙන්නේ පහත සඳහන් එක් එක් සංඛ්‍යාවේ ප්‍රථමක සාධක සෙවීමෙන් සාධක 6 බැගින් සොයන්න. දැන් අපිට කියන්නේ මෙන්න මේ අපි කරපු ක්‍රමය. මම මේ උදාහරණෙම අරගත්තේ අන්නේ ක්‍රමයේ මේ ප්‍රථමක සාධක සෙවීමේ ක්‍රමය කියන දැන් අපි කතා කරපු ක්‍රමයේම තමයි. එම ක්‍රමයෙන් තමයි මේ සංඛ්‍යා වර්ගයක් දීලා තිනවා සාධක 6 බැගින් සොයන්න කියලා කියන්නේ. මම මේක එකක් අරගෙන පෙන්නන්න. පළවෙනි එක 20. මුලින්ම දෙති සංඛ්‍යාව 20. එහෙනම් 20 අපි ප්‍රථම සංඛ්‍යා වලින් බෙදාගෙන යනවා. 20 දෙකෙන් බෙදනවා. එතකොට 10යි. නැවත දෙකෙන් බෙදෙනවා 5යි. දැන් 5 බෙදෙන්නේ ආපහු 5න්. 5 දෙකෙන් බෙදෙන්නේ නැහැ. 5 තුනෙන් බෙදෙන්නේ නැහැ. ඊළඟට හම්බ වෙන ප්‍රථම සංඛ්‍යාව 5. 5 5න් බෙදුවම 1යි 1 ආවම නවත්තනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් 20 සමානයි කියලා 2 ගුණ කිරීම 5ට. එහෙනම් අර උදාහරණේ කතා කරපු විදිහට මේක අපි කොටස් වලට වෙන් කෙරුවොත් 20 අපිට ලියන්න පුළුවන් මේ දෙක වෙනම තියෙනවා. ඊතුරු සංඛ්‍යා දෙක වෙනම ගන්නවා. ඒ කියන්නේ දෙවරක් 10. ඊළඟට පළවෙනි සංඛ්‍යා දෙක වෙනම ගන්නවා. මෙන්න මේ විදිහට 5 වෙනම ගන්නවා. ඒතර දෙවරක් දෙක 4යි. මෙතන ලැබෙන්නේ 5යි. හොඳයි. දැන් අපිට මීට වඩා ගන්න බෑ. දැන් ඔක්කොම ඊළඟට දැන් මේ දෙක ගත්තට පස්සේ එක සංඛ්‍යාවක් අගට ඉතුරු වුණාම නවත්තනවා. දැන් මේ ක්‍රමයට අපි කරනවා නම් මෙතනින් නවත්තන්න ඕනේ. දැන් 20යි සාධක අපිට දැන් 6ක් තමයි අහන්නේ. සාධක 6ක් තමයි අහන්නේ. මෙතන 4ක් අපිට පේන්න තියෙනවා. 2 4 5 සහ 10 4ක්. හැබැයි සාධක 6ක් අහන්නේ. ඔයගොල්ලෝ දන්නවා 20 කියන සංඛ්‍යාවට 1 සහ 20 කියන සංඛ්‍යා සාධක වෙනවා. එහෙනම් එම සංඛ්‍යා දෙකක් ආවට පස්සේ සාධක 6 සම්පූර්ණ වෙනවා. එහෙනම් ලියනවා 20ෙහි සාධක 6ක් කියලා අපි ලියමු. මොකද සියලුම සාධක මෙතන නැති නිසා 20ෙහි සාධක කියලා ලියලා මෙහෙම ලියන්නේ නැතුව ලිව්වොත් එතන 20ෙහි සියලුම සාධක ලිව්වා වගේ වෙනවා. නමුත් අපි සාධක කිහිපයක් විතරක් ලියන නිසා මම මෙතන ලියනවා 20ෙහි සාධක 6ක් කියලා. මොනවාද? එක අනිවාර්යම සාධකයක්, ඊළඟට 2, මෙතන 4, එතන 5, ඊළඟට 10, ඊළඟට ලැබෙනවා 20. ඇත්තටම කියනවා නම් මෙතන 20 සියලුම සාධක ලැබිලා තියෙනවා. මෙතන 20 සියලුම සාධක තියෙන 20 බෙදෙන සංඛ්‍යා සියල්ල මෙතන තියෙන 20 එකෙන් බෙදෙනවා, දෙකෙන් බෙදෙනවා, 4ෙන්, 5ෙන් ඊළඟට බෙදෙන්නේ 10ෙන්, ඊළඟට බෙදෙන්නේ 20ෙන්. 20 සියලුම සාධක මෙතන තියෙනවා. නමුත් හැම වෙලාවෙම මේ ක්‍රමයට යද්දී එම සංඛ්‍යාවේ සියලුම සාධක ලැබෙයි කියලා අපිට කියන්න බෑ. හොඳයි. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන ඉතා වැදගත් කරුණක් තමයි මහා පොදු සාධකය කියලා කියන්නේ. අපි කෙටියෙන් කියනවා මේ මයන්න තිතක් දාලා පොසා කියලා අපි කෙටියෙන් මේක සඳහන් කරනවා. මහා පොදු සාධකය කියන්නේ මොකක්ද කියන එක මම ඔයගලන්ට පැහැදිලි කරන උදාහරණයක් මගින්. හොඳයි. මම අරගත්ත සංඛ්‍යා 3ක්. 6, 12 සහ 18 කියන සංඛ්‍යා 3. දැන් අපි ඇත්තට මේ හොයන්න යන්නේ 6, 12 සහ 18 කියන සංඛ්‍යා 3 මහා පොදු සාධකය. මම ලිව්වා 6 සාධක. 6 සාධක වෙන්නේ 1, 2, 3, 6. 12 සාධක වෙන්නේ 1, 2, 3, 4, 6, 12. ඔයගොල්ලෝ දන්නවා දැන් මේ සාධක සෙවීම අපිට අර කලින් කිව්ව ක්‍රම දෙකෙන් කරන්න පුළුවන්. ඒම ක්‍රම දෙකෙන් එකක් පාවිච්චි කරලා මේ සංඛ්‍යාවල අපිට සාධක හොයාගන්න පුළුවන්. ඊළඟට 18 සාධක වෙන්නේ 1, 2, 3, 6, 9 සහ 18. දැන් ඔයගලන්ට පේනවා එහෙමනම්
6 සාධක 12 සාධක සහ 18 සාධක අතර තියෙන පොදු සාධක. පොදු සාධක කියන්නේ මෙම සංඛ්‍යා තුනටම අයිති සාධක තියෙනවා. උදාහරණයක් විදිහට මේ 1 කියන සංඛ්‍යාව පොදුයි. මේ 1 කියන සංඛ්‍යාව මේ තැන් තුනේම තියෙනවා. 2 කියන සංඛ්‍යාව තැන් තුනේම තියෙනවා. 3 කියන සංඛ්‍යාව තැන් තුනේම තියෙනවා. ඒ වගේම 6 කියන සංඛ්‍යාව මේ තැන් තුනේම තියෙනවා. එහෙමනම් අපිට පොදු සාධක ලියන්න පුළුවන්. පොදු සාධක. එහෙනම් මේ සංඛ්‍යා තුනටම පොදු වෙච්ච සාධක තමයි 1 2 3 සහ 6 කියලා කියන්නේ. මෙන්න මේ 1 2 3 මෙන්න මේ 6 කියන සාධක පොදුයි. පොදු සාධක. හොඳයි. දැන් මේ පොදු සාධක අතර තියෙන ලොකුම සංඛ්‍යාව තමයි අපි කියන්නේ මහා පොදු සාධකය කියලා. මේ පොදු සාධක අතර තියෙන විශාලම සාධකය අපි කියනවා මහා පොදු සාධකය කියලා. එහෙමනම් මම ලිව්වා 6 12 18 යන සංඛ්‍යාවල මහා පොදු සාධකය සමානයි 6යි කියලා. හොඳයි. ඊළඟට අපි කතා කරන්න යන්නේ මහා පොදු සාධකය සෙවීම ගැන. මහා පොදු සාධකයේ සෙවීමට ක්‍රම 3ක් තියෙනවා. සංඛ්‍යා කිහිපයක මහා පොදු සාධක සෙවීමට ක්‍රම 3ක් තියෙනවා. ක්‍රම 3ක් අපි කතා කරනවා. එකක් තමයි සාධක ලිවීමේ ක්‍රමය. අනික එක තමයි ප්‍රථමක සාධකවල ගුණිත ලෙස ලිවීමෙන්. තුන්වෙනි ක්‍රමය තමයි බෙදීමේ ක්‍රමය. අපි බලමු උදාහරණයක්. 18 හා 42 යන සංඛ්‍යාවල මහා පොදු සාධකයේ ඉහත ක්‍රම 3 මගින්ම සොයන්න. හොඳයි. එතකොට අපිට කියන්නේ මේ 18 සහ 42 කියන සංඛ්‍යාවල මහා පොදු සාධකයේ මේ කියන ක්‍රම තුනෙන්ම හොයන්න කියලා. එහෙනම් මේ පළවෙනි ක්‍රමයේ දැන්ටමත් අපි කතා කරලා ඉවරයි. මේ උදාහරණෙදි අපි ඒ ගැන දැන්ටමත් කතා කරලා ඉවරයි. පළවෙනි ක්‍රමයේ තමයි එහෙනම් එම සංඛ්‍යා දෙකේ සාධක අපි ලියනවා. සාධක හොයාගන්න විදිහ අපි මීට කලින් කතා කෙරුවා. එහෙනම් 18 සාධක වෙන්නේ 1 2 3 6 9 18. ඒ වගේම 42 සාධක වෙන්නේ 1 2 3 ඊළඟට 6 7 14 21 සහ 42. දැන් මේ සංඛ්‍යා අතර තියෙන පොදු සාධක වෙන් කරගත්තොත් ඒ පොදු සාධක අතර තියෙන විශාලම සාධක තමයි මහා පොදු සාධකය වෙන්නේ. එහෙමනම් මෙතන පොදු සාධක මොනවාද? පොදු සාධක. ඒ කියන්නේ මේ තැන් දෙකේම තියෙන සංඛ්‍යා 1 පොදුයි. ඒ වගේම 2 පොදු සාධකයක් 3 පොදුයි. ඊළඟට 6 පොදුයි. ඊට වඩා වෙන පොදු සාධකයක් මේ සාධක අතර නැහැ. හොඳයි. පොදු සාධක වෙන්නේ 1 2 3 සහ 6. හොඳයි. එහෙමනම් මේ පොදු සාධක අතර තියෙන විශාලම සාධකය තමයි විශාලම සංඛ්‍යාව තමයි මහා පොදු සාධකය වෙන්නේ. එහෙනම් මහා පොදු සාධකය සමානයි කීයටද? 6ට. හොඳයි. දැන් අපි බලමු දෙවෙනි ක්‍රමයට කොහොමද මේම සංඛ්‍යා දෙකේ සාධක මහා පොදු සාධකය හොයාගන්නේ කියලා. දෙවෙනි ක්‍රමයේදී අපි කරන්නේ මේ එක් එක් සංඛ්‍යාව වෙන වෙනම ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදනවා. 18 බෙදනවා 2කින්. එතකොට 9යි. 9 දැන් බෙදෙන්නේ නැහැ 2කින් 3ෙන් බෙදෙනවා. එතකොට 3යි. 3 3ෙන් බෙදුවාම 1යි. ඊළඟට ඒ වගේම 42ත් අපි බෙදනවා. 42 දෙකෙන් බෙදෙනවා මුලින්ම 21යි. 21 දැන් දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඊළඟට බෙදෙන ප්‍රථම සංඛ්‍යාව 3 3ෙන් බෙදෙනවා. 3ෙන් බෙදුවාම 7යි. 7 බෙදෙන්නේ 3ෙන් 7 බෙදෙන්නේ 5න් ඊළඟට 7 බෙදෙන්නේ ආපහු 7න්. එහෙනම් 7න් බෙදුවාම 1යි. දැන් බෙදෙන එක නවත්තනවා. ඊළඟට අපි ලියනවා මෙන්න මෙහෙම. 18 ලියන මෙන්න මේ සංඛ්‍යාවල ගුණිතය ලෙස. ඒ කියන්නේ අපි 18 ලිව්වා ප්‍රථමක සාධකවල ගුණිතය ලෙස. ඒ වගේම 42 කොහොමද ප්‍රථමක සාධකවල ගුණිතය ලෙස ලියන්නේ? 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 7. දැන් අපි මහා පොදු සාධකය හොයන්න යන්නේ මහා පොදු සාධකය. දැන් මෙහෙම සංඛ්‍යා ප්‍රථමක සාධකවල ගුණිත ලෙස ලිව්වට පස්සේ මහා පොදු සාධකයේ සෙවීමේ ක්‍රමය තමයි අපි මේ ගුණිතයන් දෙකේම තියෙන පොදු සංඛ්‍යා හොයා ගන්නවා. ඒ කියන්නේ දැන් මෙතනත් දෙක තියෙනවා මෙතනත් දෙක තියෙනවා. අපිට උල එක වෙන් කරගන්න. ඒ වගේ මේම ගුණිතේ 3ක් තියෙනවා මේකෙත් 3ක් අපිට හොයාගන්න පුළුවන්. ඒකත් අපි මෙහෙම වෙන් කරගන්නවා. එහෙනම් ගුණිතයන් දෙකේම තිබිච්ච පොදු සංඛ්‍යා නැත්නම් සමාන සංඛ්‍යා මේ විදිහට වෙන් කර ගන්නවා.
එච්චරයි අපිට එහෙම වෙන් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙමනම් මෙතනින් වෙන් කරගත්තේ 2 අපි 2 කියන සංඛ්‍යාව ගන්නවා. මෙතනින් වෙන් කරගත්තේ 3 කියන සංඛ්‍යාව අර ගන්නවා. දෙවරක් 3 6යි. එහෙනම් ඔන්න මහ පොදු සාධක අපි ලබා ගත්තා. මෙන්න මේ දෙවෙනි ක්‍රමයේ මගින් ඒ කියන්නේ ප්‍රථමක සාධක වල ගුණිත ලෙස ලිවීමේ ක්‍රමයෙන්. හොඳයි. දැන් අපි බලමු තුන්වෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමයේදී මෙහෙමයි අපි කරන්නේ. තුන්වෙනි ක්‍රමය කියලා අපි හැඳින්වුවේ බෙදීමේ ක්‍රමයෙන් කියලා. දැන් මේ අපි බෙදන්නේ මේ බෙදීමේ ක්‍රමයේදීත් අපි බෙදන්නේ ප්‍රථමක සංඛ්‍යා වලින් විතරයි. හැබැයි විශේෂ කොන්දේසියක් තියෙනවා. මොකද්ද? දැන් අපි මේ සංඛ්‍යා දෙකම එකට ලියන්නේ. කලින් වගේ සංඛ්‍යා දෙක අපි වෙන වෙනම බෙදුවේ නැහැ. සංඛ්‍යා දෙකම එකට බෙදන්නේ. හැබැයි ප්‍රථම සංඛ්‍යා වලින් බෙදන්නේ සංඛ්‍යා දෙකම බෙදෙන ප්‍රථම සංඛ්‍යා වලින් විතරයි බෙදෙන්නේ. දැන් උදාහරණයක් විදියට දැන් මෙතන 18 දෙකෙන් බෙදෙනවා. 42ත් දෙකෙන් බෙදෙනවා. අන්න ඒ වගේ සංඛ්‍යා දෙකම දෙකෙන් බෙදෙන්න ඕනේ. එහෙමනම් මෙතන අපි දෙකෙන් බෙදෙනවා. එතකොට මෙතනින් ලැබෙන්නේ 9ක්. 42 දෙකෙන් බෙදුවාම 21යි. ඊළඟට මේ සංඛ්‍යා දෙකම බෙදෙන ප්‍රථම සංඛ්‍යාවකින් බෙදන්න ඕනේ. කොහොමත් මේ එක සංඛ්‍යාවක්වත් දෙකෙන් බෙදෙන්නේ නැහැ මෙතනින් එහාට. හැබැයි සංඛ්‍යා දෙකම 3ෙන් බෙදෙනවා. 9 3ෙන් බෙදුවාම මෙතන වැරද්ද 9 3ෙන් බෙදුවාම 3යි. ඊළඟට 21 3ෙන් බෙදුවාම 7යි. හොඳයි. දැන් එහෙනම් අපිට ලැබුණේ මෙතන 3 සහ 7. දැන් ඔයගලන්ට පේනවා අවශ්‍ය නම් මේ 3 කියන සංඛ්‍යාව 3ෙන් බෙදෙනවා. නමුත් අපි 3ෙන් බෙදන්න යන්නේ නැහැ. මොකද සංඛ්‍යා දෙකම බෙදෙන්න ඕනේ 7 3ෙන් බෙදෙන්න. ඒ නිසා නැවත වතාවක් මේක 3ෙන් බෙදන්න අපි හදන්නේ. ඒ වගේම මේ සංඛ්‍යාව 7ෙන් බෙදෙනවා. නමුත් අපි 7ෙන් බෙදන්න යන්නේ නැහැ. මොකද මේ ඊළඟ සංඛ්‍යාව බෙදෙන්නේ නැති නිසා. එහෙනම් සංඛ්‍යා දෙකම බෙදෙනවා නම් විතරයි අපි කිසියම් සංඛ්‍යාවකින් බෙදන්නේ. එහෙනම් මෙතනින් යහට මේ සංඛ්‍යා දෙකම බෙදෙන ප්‍රථම සංඛ්‍යාවක් නැති නිසා අපි බෙදෙන එක නවත්තනවා. එතකොට එහෙමනම් මහා පොදු සාධකය ලැබෙන්නේ මෙන්න මේ සංඛ්‍යා දෙකේ ගුණිතයෙන්. ඒ කියන්නේ දෙවරක් 3ෙන්. දෙවරක් 3 6යි. හොඳයි. ඊළඟට දැන් අපි බලමු මේ මහා පොදු සාධකය ප්‍රායෝගිකව පාවිච්චි වෙන අවස්ථාවක් ගැන. ඒ සඳහා මම උදාහරණයක් දුන්නා ඉදිරිපත් කරා. මම ඒක ගැටලුවක් දැන් ඔයගොල්ලෝ දන්නා මේ ඉවරක් කියන ගැටලු කියලා. බලමු අපි මේ ගැටලුව මගින් කොහොමද මේ ප්‍රායෝගිකව මහා පොදු සාධකයේ යොදාගන්නේ කියලා. හොඳයි. දැන් මේකයි ගැටලුව. තෑගි පාර්සල් කීපයක් සකස් කර ගැනීම සඳහා පොත් 30ක්ද පෑන් 24ක්ද පැන්සල් 18ක්ද රැගෙන එන ලදී. සෑම පාර්සලයකම ඉහත ද්‍රව්‍ය 3ම ඇතුළත් වන පරිදිද සෑම ද්‍රව්‍යයකින්ම සමාන ප්‍රමාණයෙන් ඇතුළත් වන පරිදිද සෑදිය හැකි උපරිම පාර්සල් ගණන. මෙතන ගණන කියන වචනේ එන්න ඕනේ. ගණන සොයන්න. ඊළඟට එක් පාර්සලයක එක් වර්ගයෙන් අඩංගු වන ද්‍රව්‍ය ප්‍රමාණයන් ලියා දක්වන්න. හොඳයි. මේක තමයි ගැටලුව. දැන් පාර්සල් කීපයක් තෑගි පාර්සල් කීපයක් සකස් කර ගැනීම සඳහා පොත් 30ක් පැන්සල් 24ක් සහ පෑන් 18ක් ගෙනල්ලා තියෙනවා. දැන් පාර්සල් සකස් කරනකොට මේ වර්ග තුනින්ම ඇතුළත් වෙන්න ඕනේ. කියන්නේ පොතුත් තියෙන්න ඕනේ, පෑනුත් තියෙන්න ඕනේ, පැන්සලුත් තියෙන්න ඕනේ. ඒ වගේම හැම පාර්සලයකම එකම ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඒ විදිහට ඒ කොන්දේසියට අනුව තමයි මේ පාර්සල් සකස් කරන්න කියලා කියන්නේ. දැන් අහන්නේ එම කොන්දේසිය අනුව සකස් කරන්න පුළුවන් වැඩිම උපරිම පාර්සල් ගණන කීයද කියලා අපෙන් අහන්නේ. හොඳයි. එහෙමනම් මේ ගැටලුවේ පොත් 30ක් තියෙනවා, පෑන් 24ක් තියෙනවා, පැන්සල් 18ක් තියෙනවා. දැන් අර උපරිම පාර්සල් ගණන නැත්නම් වැඩිම පාර්සල් ගණන ලබා ගන්න කොහොමද? අපි මේ සංඛ්‍යා තුනේ මහා පොදු සාධකය හොයනවා. දැන් ඇත්තටම මේ 30 24 සහ 18 කියන සංඛ්‍යා තුනේ මහා පොදු සාධකය කියන්නේ මෙම සංඛ්‍යා තුනම බෙදෙන විශාලම සංඛ්‍යා. මෙම සංඛ්‍යා තුනෙන්ම නෙමෙයි. මෙම සංඛ්‍යා තුනම බෙදෙන විශාලම සංඛ්‍යාවට තමයි අපි කියන්නේ මහා පොදු සාධකය කියලා. දැන් උදාහරණයක් විදිහට කලින් ගාන බැලුවොත් අපි දැන් මේ 18 සහ
දෙකේ මහා පොදු සාධකයේ විදිහට අපි ලැබුණේ 6. එහෙමනම් මේ 6 කියලා කියන්නේ 18 සහ 42 කියන සංඛ්‍යා දෙකම බෙදෙන විශාලම සංඛ්‍යාව. දැන් 18යි 42යි එකෙන් බෙදෙනවා. මේ සංඛ්‍යා දෙකම දෙකෙන් බෙදෙනවා. මේ සංඛ්‍යා දෙකම තුනෙන් බෙදෙනවා. මේ සංඛ්‍යා දෙකම 6න් බෙදෙනවා. මේ සංඛ්‍යා දෙකම බෙදෙන මේ සංඛ්‍යා හැර වෙන සංඛ්‍යාවක් නැහැ. එහෙනම් එම සංඛ්‍යා අතර තියෙන විශාලම සංඛ්‍යාව තමයි 6. එහෙනම් මේ සංඛ්‍යා දෙකම බෙදෙන විශාලම සංඛ්‍යාව තමයි 6. ඒ විදිහට එහෙමනම් මේ 30 24 18 කියන සංඛ්‍යා තුනෙත් මහා පොදු සාධකය කියන්නේ මේ සංඛ්‍යා තුනෙන්ම බෙදෙන විශාලම සංඛ්‍යාව. දැන් අපි හොයමු මහා පොදු සාධකයේ මෙම සංඛ්‍යා තුනේ. හොඳයි. එතකොට මහා පොදු සාධකයේ සොයන්න අපි ක්‍රම තුනක් ඉගෙන ගත්තා. ඒ ක්‍රම තුනෙන් බහුලවම භාවිතා කරන ක්‍රමය තමයි මෙන්න මේ දෙවෙනි ක්‍රමය. ඒ කියන්නේ මේ සංඛ්‍යා වෙන වෙනම ප්‍රථම සංඛ්‍යා වලින් බෙදලා ප්‍රථමක සාධක වල ගුණිත ලෙස ලිවීමේ ක්‍රමය තමයි අපි සාමාන්‍ය බහුලවම පාවිච්චි කරන ක්‍රමය. ඒ නිසා මෙම සංඛ්‍යා තුනේ මහා පොදු සාධකය හොයන්නත් මම එම ක්‍රමයේම පාවිච්චි කරනවා. හොඳයි. එහෙනම් 30 අපි ප්‍රථම සංඛ්‍යා වලින් බෙදෙනවා. 2කින් බෙදුවාම 15යි. දැන් බෙදෙන්නේ 3ෙන් එතකොට 5යි. නැවත 5ෙන් බෙදෙනවා 1යි. ඊළඟට 24 2කින් බෙදෙනවා 12යි. නැවත 2කින් බෙදුවාම 6යි. නැවත 2කින් බෙදුවාම 3යි. 3 දැන් බෙදෙන්නේ 3ෙන් එතකොට 1යි. 18 2කින් බෙදුවාම 9යි. දැන් 2කින් බෙදෙන්නේ 3ෙන් බෙදෙනවා 3යි. 3 නැවත 3ෙන් බෙදුවාම 1යි බෙදෙන එක නවත්තනවා. එහෙමනම් අපිට ලියන්න පුළුවන් 30 කියන්නේ 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5. ඒ වගේම 24 කියන්නේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3. ඒ විදිහට 18 කියලා කියන්නේ 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3. හොඳයි. එහෙනම් මහා පොදු සාධකය. මහා පොදු සාධකය. මහා පොදු සාධකය වෙන්නේ එහෙනම් මේ හොයාගන්නේ කොහොමද? මේ ගුණිතයන් තුනේම තියෙන පොදු සංඛ්‍යා හොයාගන්න ඕනේ. මේ 2 කියන සංඛ්‍යාව පොදුයි. ඒ වගේම අපිට මෙන්න මේ 3 කියන සංඛ්‍යාව වෙන් කරගන්න පුළුවන් මෙන්න මෙහෙම. තව එක 3ක් වෙන් කරගන්න පුළුවන්. එහෙනම් මහා පොදු සාධකය වෙන්නේ මෙතනින් ලැබෙනවා 2, මෙතනින් ලැබෙනවා 3, දෙවරක් 3 6යි. මහා පොදු සාධකය 6යි. දැන් මෙහිම අපිට කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා මෙතන පොත් 30ක් තිබුණා. පෑන් 24යි, පැන්සල් 18යි. මේ සංඛ්‍යා තුනේ මහා පොදු සාධකය 6 නිසා අපිට පුළුවන් මේ සංඛ්‍යා තුනෙන්ම 6ක් ඉවතර ගන්න. ඒ කියන්නේ මෙහෙම 6ක් ඉවතර ගත්තොත් 30න් 6ක් ගත්තාම මෙතන ලැබෙන්නේ 5. මොකද 6 වරක් 5 30 නිසා. ඒ වගේම 24න් 6ක් ගියා මෙතන 4යි. මොකද 6 වරක් 4 24 නිසා. ඒ වගේම 18න් 6ක් ගියාම 3යි. මොකද 6 වරක් 3 18 නිසා. එහෙමනම් දැන් පේනවා අපිට පාර්සල් 6ක් සකස් කරන්න පුළුවන්. එම පාර්සල් 6 එක පාර්සලයක් සැලකුවාම එක පාර්සලයක තියෙන පොත් 5ක්, පෑන් 4ක් සහ පැන්සල් 3ක්. හොඳයි. මෙහෙම මේ ක්‍රමයට අපිට පෙන්නන්න පුළුවන්. නැත්නම් අපිට බෙදලා පෙන්නන්නත් පුළුවන්. මම පිළිතුර ලියන්නම් මෙහෙමනම්. උපරිම පාර්සල් ගණන උපරිම පාර්සල් ගණන ලැබුණේ මහා පොදු සාධකයේ මගින් උපරිම පාර්සල් ගණන 6යි. හොඳයි. දැන් අපි බලමු එහෙමනම් පොත් ගන්න පාර්සලයක ඇති. අපෙන් අහන එක පාර්සලයක ඇති. අපි බලමු පොත් ගණන. මම ඇත්තට මෙතන පෙන්නුව පොත් ගණන 5 බව. නමුත් අපි මෙහෙම කරමු. ඕගොල්ලෝ දන්නවා දැන් පාර්සල් 6ක් අපිට හදන්න පුළුවන්. පොත් 30ක් තියෙනවා. පොත් 30ක් තමයි පාර්සල් 6කට වෙන් කරන්න යන්නේ. එහෙමනම් එක පාර්සලයකට ලැබෙන පොත් ගාන බලන්න 30 බෙදෙනවා 6න්. එතකොට 5යි. ඒ වගේම පෑන් ගාන ලබා ගන්න 30 බෙදෙනවා 24 බෙදෙනවා 6න්. 24 6න් බෙදුවම 4යි. ඒ වගේම පැන්සල් ගණන ඔක්කොම පැන්සල් තියෙන 18ක් පාර්සල් 6කට බෙදන්නේ. එහෙනම් අපි 6න් බෙදනවා. එහෙමනම් පැන්සල් ගණන 3යි. හොඳයි. එහෙමනම් මේ ගැටලුවේ බලාපොරොත්තු වෙන පිළිතුර අපි ලබා ගත්තා.
හොඳයි. එහෙමනම් අද පාඩමෙන් මම ඔයගොල්ලොත් එක්ක කතා කරේ මූලික වශයෙන් සාධක සහ මහා පොදු සාධකයේ පිළිබඳ. මේ පාඩමේ තව කොටසක් ඉතුරු වෙලා තිනවා. විශේෂයෙන්ම ගුණාකාර සහ කුඩාම පොදු ගුණාකාරය කියන ඉතාමත් වැදගත් කරුණු කීපයක් අපිට කතා කරන්න තියෙනවා. හොඳයි. එහෙනම් එම කරුණු ටික මම වෙනත් වීඩියෝ එකකින් ඉදිරියේදී සාකච්ඡා කරනවා. සියලු දෙනාටම ආයුබෝවන්.